වස්සාන ධර්ම දේශනා මේ ලෝකෙ මොනම අම්ම කෙනෙක් තාත්ත කෙනෙක්වත් තමන්ගේ දරුවට දක්වන අනුකම්පාව වෙනත් කිසිදු දරුවෙකුට දක්වන්නේ නැහැ. තමන්ගේ දරුවා තමයි අංක 1. ඊට පස්සේ තමයි අනිත් දරුවෝ. මේක තමයි මව් සෙනෙහස පිය සෙනෙහසේ ස්වභාවය. මෙහිම හදල වඩල පෝෂණය කළ ගුණධම් වර්ධනය කළ ඒ අම්මට තාත්තටනේ සමහර දරුවෝ තමන්ට අතපය 4 හදලා වර්ධනය කළ පෝෂණය කළ උගන්නපු හැමදේම කියලා කරලා දුන්න ඒ අම්මට තාත්තට ඒ අය වයෝ වෘද්ධ වෙනකොට බැරි වෙනකොට සමහර අකෘතඥ දරුවෝ ඒ අම්මා තාත්තා ගෙදරින් එළියට දානවා. එහෙම නැත්නම් මහලු නිවාසික වැඩිහිටි නිවාසික නතර කරනවා. අපිට වැඩ තියෙනවා. අපේ දරුවෝ හදා ගන්න ඕන. අපට රැකියාවට යන්න ඕන. ඒ නිසා ඕගොල්ලොන්ට සලකන්න අපට වෙලාවක් නැහැ. මෙහෙම කියන කිසි කරුණාවක් නැති දයාවක් නැති දරුවෝ මේ සමාජයේ ඕනතරම් ඉන්නවා. හැබැයි පින්නතුනි පොඩි කාලේ අම්මට තාත්තට වෙලාවක් නැහැ කියලා අපිවත් ඔහොම නතර කළා නම් තැනක අතෑරලා දැම්මන. පින්වතුනි අපට වෙන දේ මොකද්ද? අම්මා තාත්තා හිතුවනම් මටත් රැකියාවට යන්න තියෙනවා. මටත් වැඩ තියෙනවා. බලන්න පින්වතුනි එහෙනම් අම්මගේ තාත්තගේ පිහිට එදා නොලැබුණා නම් දරුවෙක් උපන් පැදුරේම මිය යනවාට කිසිදු සැකයක් නැහැ. මෙච්චර කැපවීමෙන් දෑතට හොවාගෙන හදල වඩල පෝෂණය කළ ඒ රත්තරන් අම්මටයි තාත්තටයි අපි කොහොමද සලකන්නේ? දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමතුරු ධර්මානුශාසනාවේ ප්‍රධාන අරමුණ වන්නේ ඕස්ට්‍රේලියාවේ සේවය නියුතු ඉරංග අප්පු මහත්මයාගේ දෙඩුපුත් වූ සෙවන් සංජන අප්පු පුතුගේ 11 වන ජන්මදිනය නිමිත්තෙන් එම පුතුට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පතා වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඕස්ට්‍රේලියාවේ සේවය නියුතු ඉරංග අප්පු මහත්මයා ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. අද දේශකයාණන් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බතන්තා ධම්මස්සවන කාලෝ අයං බතන්තා ධම්මස්සවන කාලෝ අයං බතන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස දින්නාහං භික්ඛවේන සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච. පින්වතුනි අද දින මේ උතුම් ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ සේවයේ නියුතු ඉරංග අප්පු මහතාගේ දෙටු පුතු සෙවාන් සංජන අප්පු
පුතුගේ 11 වන ජන්මදිනය නිමිති කොටගෙන සෙත් ප්‍රාර්ථනා කිරීමටයි. මේ පින්වතුන්ගේ මුඛ්‍ය අරමුණ තමයි සෙවාන් සංජන අප්පු පුතාට නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම. අපි ප්‍රාර්ථනා කරනවා සුබ උපන්දිනයක් වේවා මේ පුතාට නිදුක් නිරෝගී බව ලැබේවා වාසනාවන්ත දීප්තිමත් අනාගතයක් ගොඩනගා ගන්නට ශක්තිය ආශිර්වාදය ලැබේවා කියා. සෙසු අරමුණු අතරේ තියෙනවා සෙවාන් පුතුගේ දෙමාපියන් දෙදෙනාට තම එකම සොහොයුරා වන ෂෙරෝන් අප්පු සහ ලොකු තාත්තා ලොකු අම්මා ඇතුළු පවුලේ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්න. ඒ නිසා ඒ සියලු දෙනාටම සෙතක්ම වේවා ශාන්තියක්ම වේවා නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තවත් අරමුණු පරමාර්ථ කීපයක් තියෙනවා පින්වතුනි. අපි ඒවා ධර්මදේශනාව අවසානයේදී සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීම ආශිර්වාද කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු. පින්වතුනි මේ ඔබ සූදානම් වන්නේ ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා විශේෂෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. පින්වතුනි බණපදයක් අහනකොට තමයි අපේ දහම් දැනුම ධර්මඥානය වර්ධනය වෙන්නේ. ඇසූ බණපද නැවත නැවත අහනවා නම් ඒ ලබාගත් දහම් දැනුම මනසේ හොඳින් ස්ථාපිත වෙනවා. වැරදි දේ දැනගත්තා නම් ඒව නිවැරදි වෙනවා. ඇද තැන් තිබුණා නම් ඍජු වෙනවා. සැක තැන් තිබුණා නම් ඒ සැක දුරු කර ගැනීමේ අවස්ථාව ලැබෙනවා. මෙවැනි අවස්ථා රාශියක් උදා කර ගන්න පුළුවන් බණපදයක් අහනකොට පින්වතුනි අපට ජීවිතේට විවිධ ප්‍රශ්න බලපානවා. සමහර ප්‍රශ්න අපට සල්ලි තියෙනකොට සමහර ප්‍රශ්න පින්වතුනි සල්ලි මිල මුදල් වලින් ඒවා විසඳා ගන්න පුළුවන්. සමහර ප්‍රශ්න තමන් ලබන ජීවිත අත්දැකීම් වලින් ඇති කරගන්න ලබා ගන්න උගත්කම් දැනුවත්කම් මගෙන් ඒ ප්‍රශ්න විසඳා ගන්න පුළුවන්. ඒ පින්වතුනි සමහර ප්‍රශ්න අපේ ජීවිතයට බලපානවා. කොච්චර මිල මුදල් තිබුණත් කොච්චර භවභෝග තිබුණත් පිරිස් ඵලයේ තිබුණත් කීර්තිය තිබුණත් දැනුගත්කම් තිබුණත් ඒ ප්‍රශ්න විසඳා ගන්න බෑ. ඒ විසඳා ගන්න නම් ධර්මයෙන් දැනුවත් වීම අත්‍යවශ්‍යයි පින්වතුනි. ඒ නිසා බණ පදයක් අහන එක අපේ ජීවිතේට හුඟක් ප්‍රයෝජන ලැබෙනවා. පින්වතුනි අද මේ පින්වතුන් මේ ධර්ම දේශනාවෙන් මතක් කර දෙන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. දෙමාපියන්ට සැලකීමේ වැදගත්කමත් මියගිය ඥාතියෙකුට කොහොමද පින් දෙන්නේ? අපි දෙන පින් ගන්නවද? මෙන්න මේ පිළිබඳවත් ඇතුළත් කරගෙන ධර්ම දේශනාව පවත්වන්න කියලා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අද මේ ධර්ම දේශනාව වෙන් වෙනවා. පින්වතුනි ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ ලෝකයේ දරුවෙකුට ඉන්න වටිනාම වස්තු දෙක තමයි අම්මයි තාත්තයි දෙන්න. මේ අම්මට තාත්තට දරුවෙක්
Tamanට හැකියාව ඇති වුණාම කොයි තරම් සැලකුවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා. දින්නාහම් භික්කවේ න සුප්පතිකාරං වදාමි. මාතුච්ච පිතුච්ච. මහණෙනි, අම්මට තාත්තට දෙන්නට දරුව හැටියට අපි කොයි තරම් සැලකුවත් ඒ අම්මගෙන් තාත්තගෙන් ගත්තු ණයට ඒ සැලකීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා. දරුවෙක් අම්මයි තාත්තයි දෙන්න තමන්ගේ උර දෙකේ තියාගෙන බිමට බස්වන්නේ නැතුව අවුරුදු 100ක් එසේ තියාගෙන සැලකුවත් අම්මගෙන් තාත්තගෙන් ගත්තු ණයට එය ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියන එකයි දේශනාවේ සඳහන් වෙන්නේ. ඒ තරම් කැපවීමක් පිටවතුනි දරුවෙක් වෙනුවෙන් අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් සිද්ධ කරනවා. අපි ඒ තරම් හිතන්නේ නැහැ. ඒ වුණාට ඒ තරම් කැපවීමක් කරලයි පිළිසිඳගත් දරුවා මේ ලෝකෙට බිහි කරලා හදලා වඩලා පෝෂණය කරලා ගුණනන වර්ධනය කරන්නේ. ඒකයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ ලෝකය මවන මහා බ්‍රහ්මයා වෙන අදෘශ්‍යමාන කෙනෙක් නෙවෙයි අම්මයි තාත්තයි කියලා කිව්වේ ඒකයි. ලෝකය කියන්නේ මොකද්ද? මේ අපි පුද්ගලයෝ. එහෙනම් මේ ලෝකය නම් වූ පුද්ගලයා නිර්මාණය කරන්නේ ලෝකයේ වෙනත් අදෘශ්‍යමාන බලවේගයක් නෙවෙයි. නොපෙනෙන බලවේගයක් නෙවෙයි. මේ පේන්න අම්මයි තාත්තයි දෙන්න. ඒ නිසා අම්ම තාත්තා හඳුන්වනවා බ්‍රහ්ම කියන නාමයෙන්. අම්ම තාත්තා තුල පින්වතුනි ඔබ වෙනුවෙන් නැත්තම් දරුවෙක් වෙනුවෙන් ගුණධර්ම 4ක් පෝෂණය කරගන්නවා. ඒ ගුණධර්ම 4ට කියනවා සතර බ්‍රහ්ම විහාර ධර්ම කියලා. ඒ මොනවද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන ගුණ 4යි. මෙත්තා කියලා කියන්නේ මෛත්‍රියට. මෛත්‍රිය කියලා කියන්නේ මිතුරුකමටයි. පින්වතුනි බලන්න හොඳට හිතලා මේ ලෝකයේ දරුවෙකුට ඉන්න හොඳම හොඳ මිතුරන් තමයි අම්මයි තාත්තයි දෙන්න. පස්සේ කාලෙකදී අපිට යාළුවෝ මිත්‍රයෝ හිතවත්තු මුණ ගැහෙනවා. ඒගොල්ලෝ ඇති වෙලා නැති වෙලා යන්න පුළුවන්. වෙනස් වෙලා යන්න පුළුවන්. අමනාප වෙන්න පුළුවන්. අපෙන් ප්‍රයෝජන අරගෙන පැත්තකට දාන්න පුළුවන්. බලන්න ඒ වුණාට අම්මයි තාත්තයි දෙන්න අප කෙරෙහි දක්වන මිත්‍රශීලී ආකල්පය අම්ම තාත්තා මිය යන මොහොත දක්වාම වෙනස් වෙන්නේ නැහැ පින්වතුනි. ඒක තමයි අම්මගේ තාත්තගේ තියෙන බැඳීම, ස්වභාවය, ආදරය, මෛත්‍රිය. එහෙනම් දරුවෙක් මව් කුසේ ඉන්න වෙලාවේ බලන්න අම්ම කෙනෙක් ඒ පිළිසිඳගත් දරුවා පිළිබඳව කොහොමද හිතන්නේ? මෛත්‍රී මූලික මනෝභාවයකින් හැම මොහොතකම අනේ මගේ කුසේ උපන් දරුවා, මේ දරුවා මේ ලෝකෙට නිරුපත්‍රිතව බිහි වේවා, නිරෝගී දරුවෙක් වේවා, සුවපත් දරුවෙක් වේවා, වාසනාවන්ත, පුණ්‍යවන්ත, බුද්ධිමත්, හැඩරුව ඇති දරුවෙක්ව මේ ලෝකෙට බිහි වේවායි කියන ප්‍රාර්ථනාව ඔය රත්තරන් අම්මා තුල, ඔය රත්තරන් තාත්තා තුල එදා ඇති වුණා පින්වතුනි. ඒ හැඟීම තමයි
මෙහිදී කියන්නේ මෛත්‍රිය කියලා. මිතුරුකම කියලා. මේ වගේ යාළුවෝ දෙන්නෙක්, මිත්‍රයෝ දෙන්නෙක් අපට සංසාරේ ආයි මුණ ගැහෙන්නේ. අපි කොයිතරම් හොඳින් ජීවත් වුණත්, නැති බැරිකම් ඇතුව ජීවත් වුණත්, හොඳට හැදුනත් නරකට හැදුනත් අම්මා තාත්තා වෙනස් වෙනවද බලන්න. මේ කියන්නේ නරකට හැදෙන්න නෙවෙයි. අම්මගේ තාත්තගේ ස්වභාවය එකයි. දරුවෙක් සැලකුවත්, දරුවෙක් නොසැලකුවත් අම්මා තාත්තගේ හිතේ තියෙන්නේ ඒ දරුවා ගැනයි. සමහර විට සලකන දරුවටත් වඩා නොසලකන දරුවට ආදරේ වැඩි වෙන්න පුළුවන්. මේක තමයි මවකගේ පියෙකුගේ සැබෑ යථාර්ථය. ඒ නිසා අම්මයි තාත්තයි දෙන්න මෛත්‍රියෙන් මිතුරුකමින් ගුණධර්ම පෝෂණය කරගන්නේ අපි වෙනුවෙන් පින්වතුනි. දෙවැන්න කරුණාව. කරුණාව කියලා කියන්නේ අනුන්ගේ දුකේදී හදවතේ ඇතිවන කම්පිත බව, හෙවත් අනුකම්පාවටයි. මේක තමයි කරුණා කියලා කියන්නේ. මේ කරුණාව අම්මා තුල තාත්තා තුල ඇති වෙන්නේ අපි වෙනුවෙන්. මේ ලෝකෙට මේ කුසේ ඉන්න දරුව බිහි වුණාට පස්සේ කතා කරන්න බැරි දරුවා තමන්ගේ සියලු අවශ්‍යතා සපුරා ගන්නේ අඬලා. පින්නතුනි පොටි දරුවෝ බොරුවට අඬන්නේ නැහනේ. අඬනවා නම් ඇත්තටමයි අඬන්නේ. ඇයි ඒ? ඔය පොඩි මනසේ කිලිටි නෑ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, අමනාපය, කුහකකම, පලිගැනීම, තරඟය මේ වගේ සිතුවිලි ඔය කුඩා මනසක නෑ පින්වතුනි. ඒ මනස හරිම පිරිසිදුයි. පබස්සර මිදම් භික්කවේ චිත්තං. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි, ඒ මනස හරිම ප්‍රභාස්වරයි, හරිම සංසුන්. මෙන්න මේ පිරිසිදු මනස නිසා පොඩි දරුවෝ පොඩි කාලේ වැරදි වැඩ කරන්නේ, ඊර්ෂ්‍යා කරන්නේ, එකිනෙකත් එක්ක තරහ වෙන්නේ. හරිම අවංක හිතක්. මේ දරුවෝ Tamanට යම් වේදනාවක් දැනෙනකොට දරුවා කරන්නේ අඬන එක. අඬන්නේ ඇත්තටම. ඒ අඬන වෙලාවේදී අම්මා හරි තාත්තා හරි දරුවා අඬනකොට ඒ ඇහෙන මානයේ සිටියොත් දුවල ඇවිල්ලා දෑතට අරගෙන කතා කරන්න බැරි බිලිඳව දෑතට අරගෙන හදවතට තුරුළු කරගෙන ඇයි මගේ රත්තරන් පුතේ අඬන්නේ කියලා කොයි තරම් හදවතට තුරුළු කරන් ඉඹිමින් දරුවා නලවන්න උත්සාහ කරනවාද? අන්න බලන්න කරුණාවේ මහිමය. දරුවාගේ ඇඬීම ඒත් නතර වෙන්නේ නැත්තම් විවිධ දේ සිද්ධ කරනවා දරුවා නලවන්න. දරුවා අඬන එක නතර නොකළොත් කිනම් කාරණයක් නිසාද මගේ රත්තරන් දුව පුතා අඬන්නේ කියලා දන්නේ නැති අම්මා තාත්තා පින්වතුනි පෙනෙන්න දැසින් කඳුළු කඩාන වැටුණාට හදවතින් අඬනවා පින්වතුනි. සමහර වෙලාවට දිගටම මේ ඇඬීම තිබුණොත් ගෙදරදි කරන්න පුළුවන් අත් බෙහෙත් දීලා දරුවා සුවපත් කරන්න උත්සාහ කරලා ඒ අතරේ වෙද ගෙදර ගෙනියන්නේ බලන්න පින්වතුනි මගේ රත්තරන් දුවට පුතාට කවදාවත් විපතක් නම්
කරදරයක් නම් වෙන්න එපා කියන චේතනාවෙන් නොවේද? එහෙම දෑතට තුරුළු කරගෙන හදලා වඩලා පෝෂණය කරලා ලොකු මහත් කළ දරුවෝ නේද අපි කියලා ඔබට අත හිතෙන්න ඕන පින්වතුනි. එහෙනම් දරුවා අඬන වෙලාවේදී අම්මා තුල තාත්තා තුල ඇතිවන මේ අනුකම්පා සහගත චේතනාවට කියනවා කරුණාව කියලා. එහෙනම් ඔය ඔබේ රත්තරන් අම්මා තුල රත්තරන් තාත්තා තුල ඔය කරුණාව ඇති වුණා පින්වතුනි. පින්වතුනි, අම්මා තාත්තා තුල ඇතිවන තවත් උත්තුංග ගුණාංගයක් තමයි මුදිතාව කියන්නේ. දරුවෙක් මේ නොදරු වයස පසු කරලා ක්‍රමයෙන් වර්ධනය වෙනකොට කුඩා සුරතල් පාපොඩි සොලවල එහෙම ඇවිදින්න උත්සාහ කරන වයසේදී වැටි වැටි නැගිටින කාලේ අම්මා තාත්තා කියලා බහතෝරන්න උත්සාහ කරන කාලේ දරුවාගේ හපන්කම් දකින කාලයයි මේ. සැබවින්ම පින්වතුනි, ඔබ හිතලා බලන්න. ඔබට දරුවෝ ඉන්නවා. ඔබේ දරුවෙක්ගෙන් හොඳටම සතුටු වෙච්ච කාලය මොන කාලෙද? දරුවා ලොකු මහත් කරලා පාසල් යන කාලෙද? එහෙම නැත්නම් විවාහ ගිවිස ගන්න කාලෙද? රැකියාවක් කරන කාලෙද? නෑ පින්වතුනි. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙකුගෙන් වැඩිම සතුටක් ලබන කාලය තමයි මේ සුරතල් කාලය, හපන්කම් පෙන්වන කාලය. බලන්න, මේ කාලේ හැම වෙලාවෙම අම්මගේ තාත්තගේ මුවග රැව් දෙන්නේ හැමතිස්සෙම දරුවගේ හපන්කමක්. හැම වෙලාවෙම මාතෘකාව දරුවා. දරුවා කියන දේ කරන දේ මේව තමයි කතා කළේ. අදත් එහෙමයි. ඒ නිසා දරුවාගේ මේ හපන්කම් දැකලා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තුල ඇතිවන සොම්නස් සහගත සතුටු සහගත චේතනාවටයි කියන්නේ මුදිතා කියලා. එහෙනම් මේ කාලේ තමයි දරුවෙකුගෙන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් උපරිම සතුටක් ලබන කාලය පින්වතුනි. ඊළඟට තියෙනවා උපේක්ෂාව කියලා ගුණයක්. උපේක්ෂාව කියන්නේ මධ්‍යස්ථ බව. එක දරුවෙක් හිටියත්, දෙන්නෙක් හිටියත්, 4-5 දෙනෙක් හිටියත් අම්මගෙන් තාත්තගෙන් ඇහුවොත් අම්මේ තාත්තේ මොන දරුවටද වැඩියෙන්ම ආදරේ? කියයිද නම් වශයෙන් අහවල් පුතාට අහවල් දුවට කියලා? නෑ පින්වතුනි. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වැඩිමල් පුතාට බාල පුතාට බාල දුවට වැඩිමල් දුවට කියලා වෙනසක් නෑ. දරුවෝ කාටත් එක වගේ. දරුවෙක් ඇවිල්ලා ඇහුවොත් අම්මේ මට නේද වැඩියෙන් ආදරේ? තාත්තේ මට නේද වැඩියෙන් ආදරේ කියලා අම්මා තාත්තා කියයි "ඔව් පුතේ ඔයාට තමයි" කියලා. හැබැයි අනිත් දුව හරි පුතා හරි ඇවිල්ලා ඇහුවත් මට නේද ආදරේ කියලා ඒ කියන්නේත් ඒකමයි. ඒ නිසා අම්මල තුල තාත්තල තුල එහෙම වෙනසක් නෑ පින්නතුනේ. සමහර දරුවෝ අම්මල තාත්තල තමන්ගේ පැත්තට හරව ගන්න උත්සාහ කරනවා මානසික අල්ලස් දීලා. මොකද දීපල වලින් වැඩි කොටස ලියා ගන්න. වැඩි මුදල තමන්ට ගන්න. එහෙම කරන තැනොත් නැතුව නෙවෙයි. නමුත් අම්මල තාත්තලා මොන දරුවටත් දක්වන්නේ එක වගේ ආදරයක්, සෙනෙහසක් පින්වතුනි. එහි වෙනසක් නැහැ. මේක තමයි යථාර්ථය. මෙන්න මේ සියලු දෙනාට දක්වන
එකම ආකල්පය වෙනසක් නොවන ආකල්පයට කියනවා මධ්‍යස්ථ බව ඉවත් උපේක්ෂාව කියලා. මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහාර ධර්ම වලින් අම්ම තාත්තා පෝෂණය වන නිසා අම්මට තාත්තට කියනවා පින්වතුනි බ්‍රහ්ම කියලා. අම්මට තාත්තට පුබ්බාචරිය කියලත් කියනවා. පුබ්බාචරිය කියන වචනේ තේරුම పూర్ව ආචාර්ය කියන එකයි. මුල් ගුරුවරු කියන එකයි. බලන්න පින්වතුනි දරුවෙක් මේ ලෝකෙට බිහි වුණාට පස්සේ පාසලකට යන්න කලින් මේ දරුවාට දතකට මදින්න මූණ සෝදන්න ගමන් බිමන් යන්න ඇඳුම් පැළඳුම් අඳින්න ආගන්තුක සත්කාර දුවේ පුතේ මෙන්න මෙහිමයි ඉගෙන ගන්න කියලා කවුද කියලා කරලා දුන්නේ? හොඳට හිතලා බලන්න. අපි ලොකු මහත් වුණාම සමහර වෙලාවට හිතනවා මේ සේරම තනියෙන් ඉගෙන ගත්ත දේවල්. නිකම්ම අපට උපදිනකොටම ලැබිච්ච දේවල් කියලා. නෑ පින්නතුනි. මේ සියල්ල මුල් ගුරුවරු දෙන්න හැටියට ගෙදරදී අම්මා තාත්තා හුරු පුරුදු කරපුවා. නැත්තම් අපි ඇඳුමක් අඳින්න දන්නේ නැහැ. අපි අවුරුදු 8ක් 10ක් අපට ඇඳුමක් පෙන්වන්න නැතුව කාමරයකට දාලා තියලා. අවුරුදු 10ක් විතර ගියාට පස්සේ අපේ ළඟට ඇඳුම් ටිකක් ගෙනල්ලා දානෝ ඇඳ ගන්න කියලා. අපි පිළිවෙලට අඳීද? නෑ පින්නතුනි. එහෙනම් ඇඳුම අඳින්න පොඩි කාලේ ඉඳලා කියලා දුන්නේ අම්මයි තාත්තයි. අපි හිතුවේ නෑ. අපට කෑම ටික බත් කට අරගෙන කටට පිළිවෙලකට කන්න ඉගෙනුවේ අම්මයි තාත්තයි. දත් ටික මදින්න මූණ සෝදාන්න ඉගෙනුවේ අම්මයි තාත්තයි. අම්මා තාත්තා කියන වචන දෙක බහතෝරන වෙලාවේ කියලා දුන්නෙත් අම්මා තාත්තමයි. ඒ නිසා අම්මා තාත්තා තමයි මුල්ම ගුරුවරු දෙන්න. ඊට පස්සේ තමයි දරුවෙක් පාසලකට ගිහිල්ලා ගුරුවරු මුණ ගැහෙන්නේ. හැබැයි මේ මුල් ගුරුවරු දෙන්නාගෙන් තොරව දරුවෙකුට ඉදිරියක් නෑ පින්නතුනි. පින්නතුනි අම්මා තාත්තා හඳුන්වනවා ආහුණෙය කියලාත්. මේ ආහුණෙය කියන ගුණය කියවෙන්නේ මොන ගාථාවේද? බුදුරජාණන් වහන්සේ වඳින ගාථාවේද? ධර්ම රත්නය වඳින ගාථාවේද? සංඝ රත්නය වඳින ගාථාවේද? පින්වතුනි සංඝ රත්නය වඳින ගාථාවේ තමයි මේ ගුණය කියවෙන්නේ. ආහුණෙය්‍යෝ පාහුණෙය්‍යෝ දක්ඛිනෙය්‍යෝ අංජලි කරණීයෝ. එහෙනම් සංඝයා වඳින ගාථාවක ඇතුළත් ගුණයකින් අම්මා තාත්තා අමතනවා කියන්නේ සංඝයා සතු ගුණයක් අම්මා තාත්තා තුල තියෙනවා කියන එකයි. ඒ තමයි ආහුණෙය. ආහුණෙය කියන ගුණයෙන් කියවෙන්නේ ඈත දුර සිට යමක් ගෙනවිත්වීමට සුදුසුයි කියන එකයි. ඇත්තටම ඔබේ මගේ අම්මා තාත්තා ඈත දුර ඉඳලා යමක් ගෙනවිත් දෙන්න තරම් සුදුසුද? ඔව් පින්නතුනි. ඔබ මේ රටේ හිටියත් ඔබ පිට රටක හිටියත් ඔබේ අම්මා තාත්තා අපේ අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්නවනම් අපට යමක් හරි හම්බ කරන්න පුළුවන් වෙලාවේ අපේ අම්මා තාත්තා ලංකාවේ හිටියත් දරුවෝ ඈත රටක වාසය කළා. එහි ඉඳලා හරි හම්බ කරගෙන අම්මා තාත්තා බලන්න ලංකාවට ඇවිල්ලා
ඒ අයට සලකන එක අපි කල යුතුයි පින්වතුනි. අම්මා තාත්තා ඒකට සුදුසුයි. ඒකයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඈත දුර සිට යමක් ගෙනවිත් දෙන්න තරම් අම්මා තාත්තා සුදුසුයි කියලා. හේතුව මොකද්ද? මොකද්ද මේ සුදුසුකමට බලපාල තියෙන්නේ? බලන්න අපි මේ ලෝකෙට බිහි වුණාට පස්සේ අපේ අම්මා අපේ තාත්තා අපි කුඩා කාලේ මොනවද අපට නොදී හොරෙන් රහසෙන් කෑවේ බිව්වේ? කිසිවක් නැහැ. පින්වතුනි අම්මයි තාත්තයි වේලක් කර වේලක් කෑවත් කවදාවත් දරුවෙක් කුසගින්නේ තිබ්බේ නැහැ. මොන අඩුපාඩුකම් තිබුණත් ඒව දරුවට ඇඟෙව්වේ නැහැ. හැම වෙලාවෙම කලේ දරුවා කොහොම හරි පෝෂණය කරන එක. කුසගින්න නිවන එක. බලන්න පොඩි කාලේ රතු පාට ලේ සුදු පාටට කිරි බවට හරවලා අපට පොවන්න තරම් අම්මා තුල තාත්තා තුල සෙනෙහස වර්ධනය කරගත්ත පින්වතුනි. මේ ලෝකෙ කොච්චර විද්‍යාව දියුණු වුණත් අම්මට කරන්න පුළුවන් මේ හපන්කම වෙන ලෝකෙ කාටවත් කරන්න බෑ පින්වතුනි. විද්‍යාවට කරන්න බෑ ඒක. ඒක තමයි ඇත්ත. එහෙනම් ඒ කිරි ටික පොවලා අපව පෝෂණය කළා. ඉඳුල්කට ගාලා අප කෑමට හුරු කරාට පස්සේ බලන්න පින්වතුනි අපට කවන්න පොවන්න බත් පිඟාන අරගෙන කෑම පිඟාන අරගෙන අපේ පස්සෙන් කොච්චර ඇවිදගෙන ගියාද? කොච්චර කතන්දර කියා පැය කීයක් කෑම එක අතේ තියාගෙන අපි වඩාගෙන කටින් කට කවන්න කොච්චර උත්සාහ කළාද? ලොකු මහත් කරලා නිරෝගී දරුවෙක් නිර්මාණය කරන්න ඔය රත්තරන් අම්මයි තාත්තයි නොගත් වෙහෙසක් නැහැ. දරුවා කන්නේ මොන දේද? කීය ගියත් දරුවා කැමති දේ ගෙනල්ලා කවල පොවල පෝෂණය කරන්න නොගත් වෙහෙසක් නැහැ. මෙහිම අප වෙනුවෙන් කැප වුණා නම් ඒ අම්මට තාත්තට අපට පුළුවන් කාලේ ඈත දුර ඉඳලා යමක් ගෙනත් දෙන්න තරම් කොච්චර සුදුසුකම් තියෙනවද පින්වතුනි? ඒකයි අම්මට තාත්තට ආහුණෙය කියලා කියන්නේ. අම්මට තාත්තට කියනවා අනුකම්පක කියලාත්. ඒ කියන්නේ පින්වතුනි මේ ලෝකෙ මොනම අම්ම කෙනෙක් තාත්ත කෙනෙක්වත් තමන්ගේ දරුවට දක්වන අනුකම්පාව වෙනත් කිසිදු දරුවෙකුට දක්වන්නේ නැහැ. තමන්ගේ දරුවා තමයි අංක 1. ඊට පස්සේ තමයි අනිත් දරුවෝ. මේක තමයි මව් සෙනෙහස පිය සෙනෙහසේ ස්වභාවය. මෙහිම හදල වඩල පෝෂණය කළ ගුණදහම් වර්ධනය කළ ඒ අම්මට තාත්තටනේ සමහර දරුවෝ තමන්ට අතපය 4 හදලා වර්ධනය කළ පෝෂණය කළ උගන්නපු හැමදේම කියලා කරලා දුන්න ඒ අම්මට තාත්තට ඒ අය වයෝ වෘද්ධ වෙනකොට බැරි වෙනකොට සමහර අකෘතඥ දරුවෝ ඒ අම්මා තාත්තා ගෙදරින් එළියට දානවා. එහෙම නැත්නම් මහලු නිවාසික වැඩිහිටි නිවාසික නතර කරනවා. අපිට වැඩ තියෙනවා. අපේ දරුවෝ හදා ගන්න ඕන. අපට රැකියාවට යන්න ඕන. ඒ නිසා ඕගොල්ලොන්ට සලකන්න අපට වෙලාවක් නැහැ. මෙහෙම කියන
කිසි කරුණාවක් නැති දයාවක් නැති දරුවොත් මේ සමාජයේ ඕන තරම් ඉන්නවා. හැබැයි පින්නතුනි පොඩි කාලේ අම්මට තාත්තට වෙලාවක් නැහැ කියලා අපිවත් ඔහොම නතර කළා නම් තැනක අතෑරලා දැම්මනා. පින්වතුනි අපට වෙන දේ මොකද්ද? අම්මා තාත්තා හිතුවනම් මටත් රැකියාවට යන්න තියෙනවා. මටත් වැඩ තියෙනවා. බලන්න පින්වතුනි එහෙනම් අම්මගේ තාත්තගේ පිහිට එදා නොලැබුණා නම් දරුවෙක් උපන් පැදුරේම මිය යනවාට කිසිදු සැකයක් නැහැ. මෙච්චර කැපවීමෙන් දෑතට හොවාගෙන හදල වඩල පෝෂණය කළ ඒ රත්තරන් අම්මටයි තාත්තටයි අපි කොහොමද සලකන්න ඕන? අප ශක්ති ප්‍රමාණයෙන් අපි මෙහි හිටියත් වෙනත් රටක හිටියත් අම්මා තාත්තා කවදාවත් අමතක කරන්න එපා. අපි අද මෙතන ඉන්නේ මගේ රත්තරන් දෙමාපියන්ට පින් සිද්ධ වෙන්න. ඒ දෙන්නා නිසි මග නොපෙන්නවා නම් අපි අද මෙතන නෑ. අතපය හතර හරියට නොහැදුවා නම් අපි කොහොමද සමාජයට බහින්නේ? එකතු වෙන්නේ. ගුණධර්ම කියා නොදුන්න නම් එකිනෙකා අතර සුහදත්වය ඇති කරගෙන කොහොමද ජීවත් වෙන්නේ? ඒ නිසා පින්වතුනි සමහර දරුවෝ කාලෙකින් අම්මා තාත්තා බලන්න ඇවිල්ලා ඒ අය සනසන්න කියලා රෙදි කෑල්ලක් පිටි පැකට් එකක් ඔය කීයක් හරි මුදලක් ලබා දීලා අම්මයි තාත්තයි සනසන්න කියලා යම් යම් දේවල් කරනවා. ඒව සැලකිලි නෙවෙයි රැවටිලි පින්නතුනේ. ඒ නිසා ඒ වගේ රැවටීම් නෙමෙයි කරන්න ඕන. සැබෑ ලෙස සලකන්න ඕන. පින්නතුනි මහා ලොකු දේවල් අම්මල තාත්තල බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබට පුළුවන්නේ කොහොමද? පොල් සම්බෝලයි බතයි හදලා දෙන්නද? ඒක කාලා අම්මල තාත්තල සැනසෙනවා. ඔබ හදලා දෙන මේ පොල් සම්බෝලයයි බතයි පින්වතුනි අම්ම කෙනෙකුට තාත්තා කෙනෙකුට දරුවෙකුගේ අතින් දුන්නාම ඒක රජමාලිකාවෙන් ලැබෙන රාජ භෝජනවලට වඩා පින්වතුනි උතුම් උසස්. අන්න ඒක තේරුම් ගන්න ඕන. ඒ නිසා මහලු නිවාසයකට තල්ලු කරන එක නෙවෙයි, වැඩිහිටි නිවාසයකට තල්ලු කරන එක නෙමෙයි කරන්න ඕන. අම්මා තාත්තා සමහර දරුවන්ට අප්‍රසන්නයි. වයසට යනකොට තමන් මුල් වෙලා අම්මා තාත්තා නාවන්න, ඒ අය පිරිසිදු කරන්න, ඒ අයගේ කැතකුණු අරගෙන දාන්න සමහර වෙලාවට දරුවන්ට අප්‍රසන්නයි. වෙන සේවක සේවිකාව දාලා තමයි කරන්නේ. ඒ වුණාට අපි පොඩි කාලේ අපේ කැතකුණු, අපේ මුත්‍රා, අපේ මල පහ බලන්න කිසිම කැතක් තිබුණද? ඇඟ ඉඹිමින් ලෙව කමින් පොඩි කාලේ අප්‍රසන්නතාවයක් නැතුව ඒ කැතකුණු අත ගෑවනම් අපි ලොකු මහත් වුණාම පින්නතුනි අම්මා තාත්තාගේ කැතකුණු අත ගන්න එක පින්නතුනි අපි අප්‍රසන්නතාවයකින් කටයුතු කළොත් මොන තරම් වැරදිද බලන්න. ඒ නිසා එහෙම හිතන්න එපා. හැම වෙලාවෙම අම්මයි තාත්තයි පෝෂණය කරන්න වෙර මහන්සි ගන්න උත්සාහ කරන්න. ඒක තමයි දරුවෙක් කරන්න ඕන දේ. පින්වතුනි දැන් අපි අවධානය යොමු කරමු ඥාතීන්ට පින් දීම සම්බන්ධයෙන්. කෙනෙක් මිය යන මොහොතේ ඔහුගේ අවසාන සිතට එන සිතුවිල්ල මත තමයි ඊළඟ භවය තීරණය වෙන්නේ. අවසාන සිතුවිල්ල තීරණය වෙන්නේ තමන්
එතෙක් කල ජීවත් වුණු ස්වභාවය අනුව එකිනෙකාට උදව් කරමින් හොඳින් ජීවත් වුණා නම් අවසාන සිතට එන චේතනාව හොඳ චේතනාවක්. ඒ වුණාට තමන්ටත් වැඩක් නැති අනුන්ටත් වැඩක් නැති විදියට අනුන්ට වින කරමින් අයහපත් දේ කරමින් ජීවත් වුණා නම් ඔහුගේ අවසාන සිතට එන්නේ අයහපත් සිතුවිල්ල. එතකොට අයහපත් සිතුවිල්ලක් සිතට આવොත් පාපී සිතුවිල්ලක් හිතට આવොත් ඊළඟ භවය ඒකට අපි කියනවා ප්‍රතිසන්දියක් කියලා. ඊළඟ භවයේ අපිට උපදින්න වෙන්නේ දුගතියක. දුගති තියෙනවා 4ක්. ඒවට කියනවා අපි සතර අපාය කියලා. නිරය, තිරිසන්, പ്രേත, අසුර. ඒ 4 දුගති. නරක තැන්, අයහපත් තැන්. දුක් විඳින්න සිද්ධ වෙන තැන්. ඒවයි සැපක් නැහැ. නමුත් අවසාන චේතනාව යහපත් වුණොත් පුණ්‍යකාමී සිතුවිල්ලක් ආවොත් කරපු හොඳ වැඩක් මතක් කරගත්තොත් ඊළඟ භවයේ උපදින්නේ සුගතියක. සුගතියක් කියලා කියන්නේ එක්ක මනුෂ්‍ය ලෝකේ. එහෙම නැත්නම් දිව්‍ය ලෝක 6ක් තියෙනවා. ඒ 6න් එකක. චාතුරු මහරජිකය, තාවතින්සය, යාමය, තුසිතය, නිම්මාන රතිය, පරිනිම්මිත වසවර්ති. ඒ 6 දිව්‍ය ලෝක. එතකොට දිව්‍ය ලෝකයක උපතක් ලබන්න පුළුවන් වෙනවා. අපි ධානය ලබාගෙන පින් කරලා හිතේ හැකියාව වර්ධනය කරගෙන භාවනා වඩලා ධානයක් කියන්නේ පින්නතුනි මනසේ උසස් තත්වයක්. සාමාන්‍ය තත්වයකට වඩා උසස් තත්වයක් ඇති කරගත්තොත් ඒ කෙනෙකුට පුළුවන් බ්‍රහ්ම ලෝකයක උපදින්න. බ්‍රහ්ම ලෝක තියෙනවා 20ක්. එයින් එකක උපදින්න පුළුවන් ධානය ලැබුවොත්. හැබැයි ඉහළම තියෙනවා සුද්ධාවාස කියලා කොටසක්. ඒවයි උපදින්න ඊට වඩා දියුණු මනසක් ඇති කරගන්න ඕන. අනාගාමි වැනි තත්වයකටපත් වෙන්න ඕන. නමුත් ප්‍රථම වැනි ධානයක් ලබා ගත්තොත් බ්‍රහ්ම ලෝකයක උපදින්න පුළුවන්. දැන් මේ අය අතරින් පින් ගන්න පුළුවන් කාටද? දැන් අපි බ්‍රහ්ම ලෝකයක යන්න නම් අපි ධානය ලබන්න ඕනනේ. එහි උපදින්න ඒකට සුදුසුකම් තියෙන්න ඕන. තාම අපේ සුදුසුකම් ඒකට නැහැනේ. ඒක නිසා බ්‍රහ්ම ලෝකයක තාම උපදින්න තරම් හැකියාව නැහැ. ඒ නිසා මේ 20ක් තියෙනවා එතන. ඒ 20 පැත්තකින් තියමු. නමුත් මනුෂ්‍ය ලෝකේ හෝ දිව්‍ය ලෝකයක උපදින්න අපට ඕනෑ තරම් හැකියාව ඇති කරගන්න පුළුවන්. එතකොට අවසාන සිත මරණාසන්න මොහොතේ ඇතිවන සිත යහපත් වුණොත් මනුෂ්‍ය ලෝක ඉපදුණයි කියන්නේ. මනුෂ්‍ය ලෝක ඉපදුණු කෙනෙකුට අපි මේ ලෝකේ ඉඳගෙන පින් දුන්නට පින් ගන්න බෑ. මිනිස්සෙක් වෙලා ඉපදුනාට පින් ගන්න බෑ. හැබැයි මෙහෙම පුළුවන්. දැන් අපි හිතමු ජීවත් වෙලා ඔබ දැන් මේ ධර්මදේශනාව පවත්වනවනේ. මේකට දායකත්වයේ ගත්තනේ. ඔබ කියනවා තව කෙනෙක් ළඟට ගිහිල්ලා ඔබේ යාළුවෙක්ගේ හිතවතෙක්ගේ ළඟට ගිහිල්ලා කියනවා මම අපි මෙන්න මේ වගේ ධර්ම දානමේ උතුම් පින්කමක් කළා. ඒකෙන් කිව්වේ හොඳ දේවල් ගැන, යහපත් දේවල් ගැන. ඒ නිසා ඔයත් මේක අහලා සතුටු වෙන්න. එයත් අනේ සාදු කියලා සතුටු වෙනවා. එතකොට ඒ ඔබේ පින්කම අනුව කිව් දේ අනුව එයා සතුටු වුණා. ඒකත් පින් අනුමෝදන් වීමක්. අනුමෝදනා කියන්නේ අනුව සතුටු වුණා. එතකොට එයා සතුටු. ජීවත් වෙලා ඉන්න කෙනෙකුට තවත් ජීවත් වෙන කෙනෙක් විසින් එහෙම කිව්වහම ඒ පින්කම දැකලා බලලා සතුටු වෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි දැන් ඔබේ මිය ගිය කෙනෙක් ඔබ හිතන්නකෝ මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා ඉන්නවා කියලා. දැන් ඔබ පින් දුන්නට ඒ මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා නම් පින් ගන්න බෑ. හැබැයි දේවත්වයක් ලැබලා තියෙනවා නම් අර මං කිව්ව දිව්‍ය ලෝක 6ක් කිව්වනේ.
ඒවයි. ඒවයි ඉන්නවා පින් අඩුවෙන් කරපු දෙවියොත් ඉන්නවා, පින් වැඩියෙන් කරපු දෙවියොත් ඉන්නවා. එතකොට පින් අඩුවෙන් කරපු දෙවියන් අපි දෙන පින් ගන්නවා. ආන්න දෙවියන්ට පින් ගන්න පුළුවන්. ඊළඟට මම කිව්වනේ සතර අපායක් ගැන. ඒ සතර අපායේ පින්නතුනි නිරය කියලා එකක් තියෙනවා. ඒ නිරය ඉපදුනොත් පින් ගන්න බෑ. දැන් බල්ලු බලල්ලු වෙන පිරිසක් ඉන්නවනේ. ඒකට අපි කියන්නේ තිරිසන් අපාය. බල්ලෙක්, බලලෙක්, කුරුල්ලෙක්, එහෙම නැත්නම් වෙනත් සතෙක්, එහෙම නැත්නම් මුහුදේ ඉන්න මාළුවෙක්, මෙහිම සතෙක්ව ඉපදුනොත් පින් ගන්නත් බෑ. එහෙනම් නිරයේ හිටියොත් පින් ගන්න බෑ. තිරිසන් ලෝකේ ඉපදුනත් පින් ගන්න බෑ. අසුර ලෝක කියලා එකක් තියෙනවා. ඒකේ පින් ගන්නත් බෑ. දැන් අපිට පින් ගන්න පුළුවන් එකනේ ඕන. පින් ගන්න බැරි එක නෙවෙයි. තව තියෙනවා പ്രേතාපාය කියලා එකක්. പ്രേත ලෝකේ. මිනිස්සු තණ්හාවෙන් මැරුණාම പ്രേත ලෝකෙ උපදින්නේ. එතකොට මේ പ്രേත ලෝකෙ ඉපදුනහම പ്രേත ලෝකේ ඉන්නවා කොටස් 10ක් වගේ තියෙනවා. ප්‍රධාන කොටස් 4ක් තියෙනවා. එතන ඉන්නවා වන්තාසික, කුප්පිපාසික, නිජ්ජාමතන්නික, පරදත්තූපජීවී කියලා කොටස් 4ක්. මේන් පරදත්තූපජීවී කියන പ്രേත කොටසේ ඉපදුනොත් අපි දෙන පින් ගන්න පුළුවන්. අපි දැන් මේ ධර්ම දාණය සිද්ධ කළ පින් දෙනවනේ. ඒ පින ගන්න පුළුවන්. එහෙම නැත්නම් දානයක් දීලා පින් දෙනවනේ. පින් ගන්න පුළුවන්. මොන කොටසේ ඉපදුනොත්? පරදත්තූපජීවී പ്രേත කොටසේ. දැන් තවත් කොටස් 3ක් තියෙනවනේ ඊතුරු. වන්තාසික, කුප්පිපාසික, නිජ්ජාමතන්නික. මේ කොටස් වල പ്രേතයන්ට පින් ගන්න බෑ. එතකොට මිනිස්සෙක් මැරිලා ගිහිල්ලා ඒ പ്രേත කොටසක ඉපදුනොත් තමන් කරපු පාප කර්ම ගෙවෙනක ඒ പ്രേත ලෝකෙ ඉන්න වෙනවා. ඉඳලා තමයි එතනින් අත් මිදෙන්න වෙන්නේ. ආන්න ඒකයි ස්වභාවය. ඒ නිසා අන්න ඒක තේරුම් ගන්න. ඒ නිසා පින්නතුනි අපි මරණාසන්න මොහොතේ ඇතිවෙන සිතානුව ඊළඟ භවයේ උපතක් ලබනවා. ඒකෙදි පරදත්තූපජීවී කොටස ඉපදුනොත් පින් ගන්න පුළුවන්. දිව්‍ය ලෝකයක ඉපදුනොත් පින් ගන්න පුළුවන්. ඔය දෙකේ විතරයි පින් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි දෙන පින් ඒ කොටස් දෙකෙන් එකක උපත ලබන ඕනම කෙනෙකුට පුණ්‍යානුමෝදනා වෙන්න පුළුවන්. ඒ අය පින් අරගන්නව විතරක් නෙවෙයි. පින් අරගෙන සතුටු වෙනවා. සතුටු වෙලා ඔබටත් ආශිර්වාද කරනවා. චිරං ජීවන්තු නෝ ඥාති. අපේ නෑදෑයෝ චිරාත් කාලයක් ජීවත් වෙත්තා කියලා ඒ අදෘශ්‍යමාන ඥාතීන්ගේ ආශිර්වාදයත් ඔබට ලැබෙනවා. ඔන්න දැන් ඔබට පැහැදිලි ඇති අවසාන චුතිසිතානුව උපත ලබන හැටිත් අපි දෙන පින් කාටද ගන්න පුළුවන් කියලා කියන එකත්. අපට පින් දෙන්න පුළුවන් කාටද? මේකත් වැටහෙනවා ඇති කියලායි මගේ විශ්වාසය. යම් ඔබට ගැටලුවක් තියෙනවා නම් ඔබ විමසන්න. එතකොට තව මොනවා හරි ගැටලුවක් එතකොට අපට ඒක කියලා දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා පින්නතුනි ඔබ මේ කලපින් අපට පුළුවන් ඒ ඥාතීන්ට අනුමෝදන් කරන්න. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු දෙමාපියන්ට සලකන දරු කලක් ජාති ආගම් කුලමල ભેදයෙන් තොරව ඇති වේවා. ඒ වගේම අපි මියගිය ඥාතීන්ට මේ පින් අත්පත් වේවා. ඒ අය සුඛිත මුදිත වේවා. අවසන උතුම් අමා මහ නිවනින් සැනසේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගමු. පින්වතුනි අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි පින්වත් දායකත්වයෙන් කටයුතු කළේ ඕස්ට්‍රේලියාවේ සේවයේ නියුතු එරංග අප්පු මහතා. එතුමාගේ බලාපොරොත්තුව දෙටු පුත්තු
සෙවාන් සංජන අප්පු පුතුගේ 11 වන ජන්මදිනය නිමිති කොටගෙන මේ පුතාට සෙත් ප්‍රාර්ථනා කරන්න, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න, දීප්තිමත් වාසනාවන්ත අනාගතයක් ගොඩනගා ගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ සියලු ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවායි අපි එක්සත්ව ප්‍රාර්ථනා කරමු. සෙසු අරමුණු අතර තියෙනවා සෙවාන් පුතුගේ දෙමාපියන් දෙදෙනාට තම එකම සොයුරා වන ෂෙරෝන් අප්පු සහ ලොකු තාත්තා ලොකු අම්මා ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ වේවා. ඒ වගේම මෙම අවස්ථාව විශේෂ අවස්ථාවක් කරගන්නව කියලා සඳහන් කරනවා 2017 මාර්තු 27 වන දින විදුලි සැරවැදී අකල් මරණයකට ගොදුරු ගීත් රුවන් ප්‍රනාන්දු මහතාගේ එකම පුතු වන ගීතාංජන ප්‍රනාන්දු පුතුට උතුම් අමා මහ නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. මේ පින් හේතු කොටගෙන 2014 පස්වෙනි මාස දෙවන දින මිය පරලෝ සැපත් පඩිගේ රොබර්ට් ප්‍රනාන්දු මහතා ඇතුළු තම නමින් මිය පරලෝ ගිය සියලුම දෙනාට මේ පින් අත්පත් වේවා. ඒ මිය ගිය සියලු දෙනා මේ පින් ලබාගෙන දුගතියක ඇත්නම් එයින් අත මිදේවා. සැපයක ඇත්නම් වඩා වර්ධනය වේවා. සසරගත දුක නිවා උතුම් අමා මහ නිවනින් සැනසේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටද සෙත් ප්‍රාර්ථනා කරන අතර රටවාසී ලෝකවාසී සියලු දෙනාටත් බණ ඇසූ සියලු දෙනාටත් ගයාන් දුෂ්යන්ත මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කරන අතර අවසානයේ සියලු දෙනාටම උතුම් වූ ධර්මාවබෝධය ලැබී නිර්වාණය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ඔස්ට්‍රේලියාවේ සේවයෙන් යුතු ඉරංග අප්පු මහත්මයාගේ දෙටුපුතු සෙවාන් සංජන අප්පු පුතුගේ 11 වන ජන්මදිනය නිමිත්තෙන් පුතුට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පතා වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසූ ඔබ සැමට තිරුවන් සරණයි. 0.71 8යි 57යි 57යි 13 0.71 8යි 57යි 57යි 13. වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා